ආයුබෝවන් සුබ උදෑසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. ඉන්දිය කොරෝනා එන්නත ලබන 27 වනදා ශ්‍රී ලංකාවටත් ජනපති සහතික වේ. අන්තර්ජාල මූල්‍ය ගනුදෙනු වලින් ප්‍රවේශ සම්බන්ධ මහ බැංකුව දැනුම් දෙයි. COVID-19 වෛරසයට එරෙහි පළමු එන්නත් තොගය එළඹෙන 27 වනදා මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම සමග පිළිසඳර වැඩසටහනට ඊයේ දින වලල්ලාවිට ප්‍රදේශයේදී එක්වෙමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිවුණා. කොවිඩ් මර්ධන එන්නතක් භාවිත කිරීම සඳහා මෙරට තුළ අනුමැතිය හිමි වූ පළමු අවස්ථාව මේ වන අතර මෙම එන්නත කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. අපි තීරණය කරා COVID-19 වසංගතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය ඉඩ දීම සඳහා ඒ අනුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම ඒ එන්නත අපේ රට තුල භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියලා. මෙම එන්නතට මෙරට අනුමැතිය හිමි වූ බව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයද නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය මගින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ එන්නත මෙරටට එවීමට කඩිනමින් කටයුතු කරන බවට ඉන්දිය රජය ප්‍රකාශ කර ඇති බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර වැඩසටහනට වලල්ලාවිටදී එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් එළඹෙන 27 වනදා මෙරටට ගෙනීමට කටයුතු කරන බවයි. ලෝකයේම විවිධ රටවල් එන්නතක් කඩිනමින් පරීක්ෂණ පවත්වලා දැන් රටවල් කීපයකින්ම දැන් හරි ගස්සනවා. ඒකටත් අපි අපේ ලලිත් වීරතුංග මැතිතුමාව පත් කරා මේක මේ එන්නත කඩිනමින්ම ගෙනල්ලා මේක එන්නත දෙන්න ක්‍රියාත්මක කරන්න කියලා එතුමා අපි ඉන්දියාවේ අගමැතිතුමාට චීනි ජනාධිපතිතුමාට රුසියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම මම ලියුම් යවුවා මෙතුමා එක සකස් කරලා යවුවා. ඒ රටවල් සමග සාකච්ඡා කරා කඩා කළා කඩිනමින් මේ එන්නත ගියේ. දැන් අපිට මේ 27 වෙනිදා වැඩි කල නෑ මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට එවනවා ලංකාවට. එතකොට අපි ඊට පහුවෙන්ද ඉඳලම මේ එන්නත මුලින්ම අපේ සෞඛ්‍ය සේවා ඒගොල්ලෝනේ මේ ලෙඩුත් එක්ක වැඩ කරන්නේ. සෞඛ්‍ය සේවාවේ නියුතු මුලින්ම ඉදිරියෙන්ම ඉන්න ඒ දොස්තර මහතුරුන්ට PHI මහතුරුන්ට හෙදියන්ට මේ කට්ටියට අපි ලබා දෙනවා. ඊළඟට මේ කට්ටියත් එක්ක දැන් හමුදාවේ හුඟක් අය එකට වැඩ කරන පොලිසිය ඒ අයට ලබා දෙනවා. ඊළඟට ඉතුරු වෙන අය අපි ඊ타මත්ම මේ හැදෙන්න පුළුවන් වයසක ඒ අයට අපි ලබා දෙනවා. ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනුත් ලලිත් වීරතුංග මැතිතුමා ඉක්මනින්ම ඒකට කටයුතු කරගෙන යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක අපිට ඒක කඩිනමින් ලබා දෙන්නට පුළුවන්. මේ අතර ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දීමට අවශ්‍ය මූලික සැලසුම් වල එක් පියවරක් ලෙස ප්‍රායෝගිකව එම එන්නත් ලබා දෙන ආකාරය පිළිබඳව පෙර පුහුණුවීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මූලික කරගනිමින් සංවිධානය කර තිබුණා. මෙම පෙරහුරුව ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබා දෙන ආකාරය පිළිබඳවත් එන්නත් ලබා දීමට ප්‍රථම සහ එන්නත ලබා දීමෙන් පසු සිදු කළ යුතු පෙර සහ පසු සැලසුම් පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කර තිබුණා. ආණ්ඩුව සිදු කරන වැරදි සියල්ලම ජනාධිපතිවරයාට පමණක් පැවරීමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුවේ යම් කිසි වැරද්දක් සිද්ධ වෙනවා නම් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලම බාරගත යුතුයි. අද රාජපක්ෂ පවුල තමයි වැඩිපුරම ඇමතුරු ටික ඉන්නේ. රටේ නායකයන් ඉඳලා සියලු දෙනාම ඉන්නේ. ඊළඟට മന്ത്രിවරුත් එහා සමානවම ආයතනවල ප්‍රධානීන්, විදේශ රටවල තානාපතිවරු මේ සියලු දෙනාම අරගෙන බැලුවොත් රාජපක්ෂවරු තමයි වැඩිම. එහෙමනම් රාජපක්ෂවරුන්ට මේ ආණ්ඩුවේ තියෙන වැරදි සියලු දෙයින් මිදෙන්න බෑ. ඒ සියලු දෙනාට මේ
මේක බැර වෙනවා. ඒක සාමූහික වගකීමක් හැටියට ඒ සියලු දෙනාම අරගන්න. මම දකින්න සමහර ඇමතිවරු සමහර මන්ත්‍රීවරු ඒ කතා කරද්දී කියන්නේ ආණ්ඩුවේ මෙහෙම වැරද්දක් තියෙනවද? තියෙනවා නම් අපිත් ඒකට සූදානම් සහයෝගය දෙන්න ජනතාවත් එක්ක කියලා මේ බොරු කතන්දරයක් ගොඩනගාගෙන යනවා. ඒ නිසා ජනාධිපතිතුමාට විතරක් මේකේ වැරද්ද පටවන්න බෑ. වැරද්ද සාමූහිකව රාජපක්ෂවරු සියලු දෙනාත් ආණ්ඩුවේ මැති ඇමතුරු සියලු දෙනාත් මන්ත්‍රීවරු සියලු දෙනාත් බාරගත යුතුයි කියන එක පැහැදිලිව මතක් කරන්න. ඒ නිසා සීනි වංචාවක් ගැන කතා කරද්දී, පොල්තල් වංචාවක් ගැන කතා කරද්දී, ඒ වගේම විශේෂයෙන්ම PCR ගැන කතා කරද්දී, ඒ වගේම විදේශ රටවල ඉඳලා රට විරෝධ ගැන කතා කරද්දී, යුක්‍රේන සංචාරකයෝ ගැන කතා කරද්දී, ඒ අය කියන්න බෑ මේ වෙන කණ්ඩායමක් මෙතන ඉන්නවා. අපිත් හොයනවා මේක කොහොමද කරන්න කියලා. ඒ කතන්දරට වැඩක් නැහැ. මේ රටේ බලය ගත්තා නම්, ආණ්ඩුව ගත්තා නම්, කැබිනට් එකේ ඒගොල්ලන් නම්, නායකයෝ ඒගොල්ලන් නම් මේ සියලු දෙනාම එකට හිතගෙන සාමූහිකව වාක්‍යයන් ඕන මේ සියලු දෙයට. කොවිඩ් වසංගතයත් සමග ඇති වී තිබෙන රුපියල අවප්‍රමාණය වීමේ තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපේ ආර්ථිකය අඩු මට්ටමින් වුණත් 3.8ක ඍණ තත්ත්වයක් ආර්ථික අවපාතයකට අපි ගොදුරු වුණා. හැබැයි ඒ ගොදුරු වීම ලෝකයේත් එක්ක බැලුවොත් අපේ ඒ අවපාතය ඊටාම සුළු ප්‍රමාණයක්. මහා බ්‍රිතාන්‍යයේ ආර්ථික අවපාතය 22%යි. ප්‍රංශයේ 19%යි. කැනඩාවේ 13%ක ආර්ථික අවපාතයක්. ජර්මනියේ 12%යි. ඇමරිකා එක්සත් ජනපදයේ ඍණ 0.9.5යි. ඕස්ට්‍රේලියාවේ ඍණ 7යි. චීනයේ පමණක් මේ කලාපයේ 4.4%ක ආර්ථික සංවර්ධනයක් ඈත් කරගෙන තියෙනවා. අනිත් රටවල් සියල්ලගේම ආර්ථික අවපාතයක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ශ්‍රී ලංකාව අපේ ප්‍රධාන ආදායම් මාර්ග සංචාරක ව්‍යාපාරයේ පිට රටින් අපේ අය යවපු මුදල් ඒ වගේම අපේ ඇඟලුම් කර්මාන්තේ මේ සේරම යම් ආකාරයකට හිරවීමකට කඩාවැටීමකට ගොදුරු වෙලා තියෙනවා. ඒ වගේම අපේ තේ රබර් පොල් කුරුදු ගම්මිරිස් වගේ දේවල් උනත් අපනයන කිරීමේදී නැව්වල නැතිකම මග ප්‍රමාද වීම මේ වගේ දේවල් නිසා ඒ මුදල් වල පැමිණීමේ ඒ අඩුපාඩුකම් තියෙනවා. මේවා හරියට අපිට වෙලාවට යවා ගන්න බැරි වෙන නිසා. මේ කොවිඩ් අසංගතයත් එක්කම අපි වෙච්ච තත්ත්වය. ඒ නිසා රුපියල් 4ක විතර පුංචි රුපියලේ අවප්‍රමාණයක් සිදුවීම තාම සාමාන්‍ය කාරණයක්. බොහොම ඉක්මනින් ඒ තත්ත්වය මඟහරව ගන්න ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් ආර්ථික විශේෂඥයන් අප රටේ කටයුතු කරනවා ඇති. වර්තමානයේ වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී පැවති මුදලට වඩා 3 ගුණයක් ගෙවීමට සිදු වී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අර විදේශිකයාට තියෙන තැන අපේ කාට නැහැ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. ඊයේත් මට කතා කරා කටාර් වල ඉඳන් කොල්ලෙක් දැන් එයාලට එන්න අවස්ථාව දුන්නත් එයාලා එන්න බයයි. ඒ වගේම තමයි පහුගිය දවසේ එයාපෝට් එකේ ඉඳන් කණ්ඩායමක් කතා කරා ඉතාලිය ඉඳන් ඇවිල්ලා. ඒගොල්ලෝ දුක්ගෙනවිල්ල කියනවා. ඒගොල්ලෝ කියනවා වෙනදාට සාමාන්‍ය විදියට එන ටිකට් එකේ වියදම වාගේ 3 ගුණයකටත් වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ ඇවිල්ලා ක්වොරන්ටයින් කරනකොට අනිකුත් පරීක්ෂණ කරනකොට ඒවට විශාල වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. සාමාන්‍ය පරිදි අපේ රට ඇතුලේ කරගන්න දේවල් ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා 3 ගුණයක විතර වියදමක් කරලා කරගන්න සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍ය හෝටලයක නවතිනකොට ඒ එන බිලට වඩා 3-4 ගුණයක බිලක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. එහෙමනම් මෙන්න මේකත් එක්ක අරේ හිර වෙලා හිටියා. රස්සාව නැති වුණා. සල්ලි නැහැ. සල්ලි නැති තත්ත්ව තුල මෙහාට ආවට පස්සේ අන්තිමට ඒගොල්ලන්ගේ බිල් ගෙවන්න මේ රටේ ඉන්න අනිකුත් අයට සිද්ධ වෙනවා ඉඩම් උකස්තියන්. රත්තරන් බඩු ටික උකස්තියන්. එහෙම වෙලා නම් අපේ විදේශිකයා මෙහාට ගෙන්නන්නේ මේක ඉතාමත්ම සෝචනීයයි. ඒක නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා කරුණා කරලා අපේ විදේශ ශ්‍රමිකයෝ වහාම රටට ගෙන්න. පසුගිය රජය තුළ පැවතියේ බදු දඩයමක් බව අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකදී. පසුගිය රජයේ යටතේ තිබුණේ බදු දඩයමක්. ලාභ තිබුණත් ලාභ නැතත් ව්‍යාපාර තිබුණත් ව්‍යාපාර වැටුණත් ඉතා විශාල බද්දක් පැනෙන. ඒකෙන් අපේක්ෂිත බදු ආදායම ලැබුණේ නැහැ. නමුත් බදු ගෙවා ගන්න බැරි විශාල බදු පිළිබඳ අර්බුදයකට ලක් වෙලා තිබුණා. ඒ නිසා ප්‍රථමයෙන් ජනාධිපතිතුමා කළේ බදු සහන පැකේජයක් ලබලා. එය මේ වරාය වෑලේකෙනින් තවදුරටත් ඉදිරියට ගෙන ගොස් බදු බීතිකාව යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එළිදරව් නොකළ වත්කම් දේපොළ ආදායම් තිබෙනවා නම් ඒ සියල්ල දිවුරුම් ප්‍රකාශයන් මගින් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කළා 100ට 1ක බද්දක් ගෙවලා අනිත් 100ට
99 විවිධ ව්‍යාපාර හා රටේ සංවර්ධන අවශ්‍යතාව වෙනුවෙන් යොදවන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ආනයන අපනයන වෙළඳාමේ ඉන්න ව්‍යාපාරික තමුන්නාන්සේලා ළඟ විදේශයක රඳවා තිබුණු මිලියන 100ක් මේ මිලියන 100 ලංකාවට ගෙනල්ලා 100ට එකක් බද්ද ගෙවලා මිලියනයක් මිලියන 99ක් කෘෂිකර්ම කර්මාන්ත සේවා ඉදිකිරීම වැනි වෙනත් ව්‍යාපාර කටයුත්තට යොදවන්න පුළුවන්. අතීතයේ පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා බදු සම්බන්ධයෙන් දීලා තිබෙන සහනය පිළිබඳව මේ මිල කියනකොට අවධානය යොමු කරන්නටයි කියලා මම ඉල්ලා සිටින්න කැමැතියි. ජාතික සැලැස්මක් දුමිතිවීම හේතුවෙන් කොවිඩ් එන්නත් ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට විශාල මෙහෙවරක් ඒ අයට හැකි පරිදි ඒ අයගේ ඉලක්ක ඔස්සේ ඒ අය කරගෙන යනවා. ඒ සඳහා ජාතික සැලැස්මක් නොමැති නිසා ලෝකයෙන් උනත් ලබා ගැනීමත් හමා වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතැම් වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා. අදාළ නිසි යාන්ත්‍රණයක් සකස් කරගෙන නොතිබීම නිසා ලෝකේ උදව් උපකාර ලබා දීම පමාවීම සිදුවනවායි කියන එක. ඒ ගැන ඇත්ත වශයෙන් මෙවැනි ඉතිහාසයේ විවිධ ප්‍රශ්න අවස්ථාවල සජ්ජාති පක්ෂයට ඇති වෙලා තියෙනවා. නියත වශයෙන්ම මේ ප්‍රශ්න මහා වැලක් සකස් වෙමින් තිබෙනවා. මේ සකස් වෙන ප්‍රශ්න වැල නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ සියලු මහජන නියෝජිතයන් හිටපු නියෝජිතයන් සහ ක්‍රියාකාරී පිරිස් පැහැදිලිව තීරණය කළා තිබෙන්නේ රටේ ඇතිවෙන මහා ආර්ථික අර්බුදයයි රටේ මහා විනාශයයි නිසා පළපුරු දේශීය අත්දැකීම් තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන අපේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම නියෝජනය කළ යුතුයි කියලා. එතුමා නියෝජනය කිරීමේ අවස්ථාවේ යම්කිසි පසුගාමී තත්ත්වයක් తాවකාලිකව තියෙනවා නම් එතුමාට යන්න පුළුවන් දවස වෙනකන් කිසි කෙනෙක් දේශපාලනයේ අබමල් රේණුවක දැනුමක් තියෙන කෙනෙක් ඔය മന്ത്രി ධූරය වාරගන්නේ නැහැ. වත්මන් රජය බලයේ සිටින තෙක් මෙරට කිසිදු බිම් අඟලක් හෝ වෙනත් රටකට විකිණීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ඒ බණ්ඩාරවැල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මම විශේෂයෙන්ම අපේ රටේ අතිගෞරවනීය මහා සංඝරත්නයට වැඳ නමස්කාර පූර්වකව මතක් කරනවා මන්ත්‍රීවරයෙකුට වඩා මේ රටේ තරුණයෙක් පුරවැසියෙක් විදියට 69 ලක්ෂයක් ජනතාව මේ රටේ වැඩිපුරම විශ්වාසය කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැනත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පිළිබඳව. ඒ නිසා විශේෂයෙන් මම මතක් කරනවා ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යවරයාත් මේ රටේ බලයේ ඉන්න තාක්කල් ජීවතුන් අතර ඉන්න තාක්කල් තරුණයෝ විදියට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ මොනම හේතුවක් නිසාවත් එක බින්ගංගලක් විකුණන්නෙත් නැහැ වරාය විකුණන්නෙත් නැහැ කියන කාරණා විශේෂයෙන් මතක් කරනවා. කෑ ගහන විපක්ෂයට අපි ආරාධනා කරනවා. කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණට අපි ආරාධනා කරනවා. කරුණා කරලා අපි සූදානම් ඔබේ සැලැස්ම අපිට ඉදිරිපත් කරන්න. අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේදී සිදුවිය හැකි වංචාවලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාල පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරිස්සම් වන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමාජ ජාල අන්තර්ජාල පදනම් කරගත් ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ ආකාරයේ මූල්‍ය වංචා සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ. එම වංචා බොහෝමයක් මහ ජනතාව ආකර්ෂණය කරගන්නා ආකාරයේ අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම සිදු කරන බවත් එවැනි ණය අයදුම්පත් ඇගීමේ ක්‍රියාවලියේදී වංචාවන් සිදුවීමේ ඉඩකඩ ජනතාවට සිදුවිය හැකි බවයි පෙන්වා දෙන්නේ. මෙහිදී වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ හරපත් සහ ණයපත් නොයසේ නම් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් වල පෞද්ගලික රහස්‍ය තොරතුරු අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර ආදිය ලබා ගැනීමට උත්සාහ කරන බවද මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් මූල්‍ය ගනුදෙනු වලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට සෑම අවස්ථාවකම කටයුතු කළ යුතු බවද මහ බැංකුව ප්‍රකාශ කරන අතර ගනුදෙනු කිරීමේදී තම කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාවය තහවුරු වන විස්තර වෙනත් පුද්ගලයන් සමග හෝමාරු නොකර ගන්නා ලෙසද මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. ඊට අමතරව බැංකු හෝ බැංකුඩ වන මූල්‍ය ආයතන වලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැනින් තොරතුරු ලබා දෙන කෙටි පණිවිඩ සේවා සක්‍රිය කර ගැනීමටද කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දිනෙන් දින ගම්බදින වනාලි හේතුවෙන් පීඩා විඳින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු.
අලිමිනිස් ගැටුම කියන්නේ අපි කවුරුත් නොදන්න කතාවක් නෙවෙයි. දිනින් දින ගම්බදින වනාලි හේතුවෙන් පීඩා විඳින ගම්වාසීන් පිළිබඳව අපි නිරන්තරයෙන් ඔබට තොරතුරු වාර්තා කරනවා. සිය වගාවන්ට මෙන්ම දේපළවලට හානි සිදු කරන වනාලි පළවා හැරීමට ජනතාව කෙතරම් උත්සාහ දරුවද එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇත්තේ ජනතාව තවත් අසරණ භාවයට පත් කරමින්. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි සිංහපුර ගම්මානයට වනාලි හේතුවෙන් අත්වැදී ඉරණමයි. රක්ෂිතේ සිට දිනපතා ගම්වදින වනාලි මෙම ගොවි ජනතාවගේ වගාවන්ට හානි සිදු කරමින් දේපලද විනාශ කර තිබෙනවා. මෙම ගම්මානයේ පවුල් 400කට අයත් පුද්ගලයන් 1500කට ආසන්න පිරිසක් ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ඇත්තේ ගොවි තැනයි. ආධාර උපකාර කිසිම දෙයක් ඕනේ නැහැ. මගේ වත්ත ඉවරයි දැන්. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් විකල්පයක් විසියට මම ඉල්ලන්නේ මේ අලිවැට ශක්තිමත් කරලා දෙන්න. කෙසේ වෙතත් වසර ගණනාවක සිට මෙම ගම්වාසීන් වනාලි හේතුවෙන් පීඩා විඳීම හමුවේ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය ඇන හිට තිබෙනවා. දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ දිවිගෙවන මෙම ජනතාවට මේ වන විට සිය නිදහසද අහිමි වී අවසන්. කරන්න පුළුවන්. නමුත් මේවා රැක ගන්න එක තමයි අලින්ගෙන් බේර ගන්න එක තමයි ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. අපට වෙලා තියෙන්නේ වගා කිරීම තමන්ගේ මරණය මේ ළඟා කර ගැනීම. ඔවුන් නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වනාලි ගම්වැදීම නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි. හැමදාම ඉතින් මේ වගේ මේ ගෙවල් කඩනවා. ඉතින් මිනිස්සුන්ට නිතිය ගන්නත් නැහැ, ගෑනු කට්ටිය ගෙවල් ඉන්නත් නැහැ. ගමට අලියන එක නවත්තලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 28ක ගොවි ජනතාවට අද වන විට වනාලි හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ගෙරිතලයේ මින්නේරිය ස්වභාව රක්ෂිතයෙන් සහ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් දිනපතා ගම්වදින වනාලි හේතුවෙන් සිය වගාබිම් මෙන්ම දේපළද ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. සේසත් නිපදවීම තම ජීවනෝපාය කරගත් මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උණවීරුව ගම්මානයේ ජනතාවට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබඳවයි මේ පුවත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාත තුළ පීඩාවට පත්ව සිටින පෙරපාසල් ගුරුවරුන්ට සහන සැලසීමේ ක්‍රමවේදයක් රජය කඩිනමින් සකස් කළ යුතු බව සමස්ත ලංකා පෙරපාසල් හිමියන්ගේ සංගමේ සභාපති සමන් මඩලකන්ද මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
පවතින කොවිඩ් අභියෝගය හමුවේ මේ වෙන විට බස්නාහිර පළාතෙන් පිට පළාත් තුළ පෙර පාසල් විවෘත කරලා තියෙනවා. නමුත් මේ දක්වා මාස 10ක් එක දිගට බස්නාහිර පළාතේ පෙර පාසල් වහගෙන ඉන්නවා. පහළ තියෙන හේතුව විදියට රාජ්‍ය ප්‍රකාශයටපත් කරන්නේ පවතින කොවිඩ් තත්ත්ව ව්‍යාප්ත වීමේ වැඩිකමක් තියෙන නිසා. නමුත් මෙතෙන්දී ප්‍රශ්නයක් තියෙනවා. මාස 10ක් තිස්සේ මේ පෙර පාසල් ගුරුවරුන්ට තමන්ගේ සොකේ ආදායම් මාර්ගය සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. ඒ වගේම මේ ලොකු දැඩි ආර්ථික අපහසුතාවයන් වලට මුහුණ දෙමින් තමයි මේ මාස 10 ගත කරමින් තිබෙන්නේ. ළමයාගේ මුල් ළමාවිය සංවර්ධන අවස්ථාව කියන එක වසරක් පුරාවට ඔවුන්ගෙන් ගිලිහිලා තියෙනවා. ඒ අනුව මේක විධිමත් පාසලට දරුවන් ඇතුළත් කරනකොට මෙන්න මේ ප්‍රශ්නේ බලපානවා. එතෙන්දී අපි කියන්නේ තවදුරටත් පෙර පාසල් විවෘත කිරීමට හැකියාවක් නැහැ කියලා බලධාරීන් කියනවා නම් මේ ගුරුවරු වෙනුවෙන් විශේෂ සානදායී වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුමයි. මේ වන විට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඔවුන්ගේ නියෝගය එකම නියෝගය බාටපත් වෙලා තියෙන පෙර පාසල් වහන්න කියන එක. ඒ නිසා අපි සමස්තලංගා පෙර පාසල් හිමියන්ගේ සංගම විදිහට අපි ඉල්ලා සිටින්නේ බස්නාහිර පළාතේ අසරණ වෙලා ඉන්න තමන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් වලට කිසිම දායකත්වයක් ආණ්ඩුවෙන් මේ වෙලාවේ උදව්වක් නොකරන අවස්ථාවක මෙයාට විශේෂ සහනයක් ලබා දිය යුතුයි. ඒ වගේම මුල්ළමාවිය සංවර්ධන අවස්ථාව අහිමි වෙන දරුවන්ට ඒක පාඩුව පිරිමසාගත හැකි ආකාරයකට වැඩපිළිවෙලක් උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.